නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප ವಾಹಿನಿය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් කැඩපත අභිමුවට ගිහිල්ලා අපේම රූපකාය දැක්කහම අපිට හරි සතුටුයි. ඉතින් මේ පරිද්දෙන්ම නිරන්තරයෙන් අපිට පුරුදු පුහුණු වෙන්න තියෙනවා නම් ධර්මයෙන්ම අපේ ජීවිත විනිවිද දකින්න ඒ ධර්මයෙන් ලැබෙන සතුටත් ඊටාම උතුම් කියන කාරණාව ඊටාම උතුම්ම කාරණාව බව අපට අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ පිණිස තමයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ පෙන්වා වදාළේ. ඉතින් අද දවසේත් ඒ දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡාව අපි ඔබට සමීප කරනවා. අපි ගුරු දෙවිඳුන් පළමුවෙන් වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඉතාලියේ සේවය කරන සාගරිකා දිලානි සංචිලා යන පින්වත් දරුවන් එකතු වෙලා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත දරුවන් සිහිපත් කරගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුවා අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. අපි නැවතත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් වන්දනමාන කරගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ සසර දුක් ඡය කරලා දෙන ප්‍රඥා ලෝකේ ඇති කරලා දෙන එහෙමයි. සිත් සතන් සූපත් කරවන ලස්සන දහම් පරයයක් තමයි අපි කතා බස් කරමින් හිටියේ. ඥානවත් සූත්‍රෙ මුල් කරගෙන ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙදී විග්‍රහ කළා ආර්ය ශ්‍රාවකෙක් මේ පටිච්ච සමුප්පාදේ මුල් කරගෙන සිතන්න උන ආකාරය. එහෙමයි. අනිත් පටිච්ච සමුප්පාද දේශනාවලට වඩා මේ දේශනාවේදී මේ ඥානයන් 44ක් එහෙමයි. උපදව ගන්න පුළුවන් විදියට ශ්‍රාවකෙක් මේ හික්මවනවා. එහෙමයි ස්වාමීනි. ඒක බලන්න බුදු කෙනෙක්ගේ හැමදෙස්සෙම මේ බුදුබණ පදයකින් මිනිස්යාගේ දිව්‍යයාගේ චිත්තසංතානෙ තුල ප්‍රඥාවමයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවමයි දිනු කරවන්නේ. එහෙයි. ඒතර ප්‍රඥාවන්ත කරවල ශ්‍රාවකයා හිත නිවනවා. එහෙමයි. එතකොට නිකම් මේ ආවට ගියාට හිත නිවීමක් නෙමෙයි මේ ශාසනයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කරුණු කාරණා තීරුම් ගනිමින් සත්‍ය දකිමින් සත්‍ය මේ සත්‍ය හිත නිවා ගන්න පෙළඹෙනවා. සත්‍යයට පැමිණීමෙන් නිවී යන. නිවී යනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර ආශ්චර්යයක්ද නේ? එහෙයි ස්වාමීනි. උතර ඒ වගේ කාරුණික මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේද වෙන සිටියේ නැත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්නට. එහෙමයි. අනාගතයේත් පහළ වෙනවා නම් පහළ වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. එහෙමයි. ඒතර වර්තමානයේ අපි සරණ ගිය ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයාගෙන මහා කරුණාවෙන් සසර පුරා පෙරම් පුරාගෙන ඇවිල්ලා එහෙමයි. එතකොට මේ එදා වජිරාසන භූමියේ ඇසතුරුක් සෙවණි බෝධින් වහන්සේගේ සෙවණේදී මේ උදාර අවබෝධය ඇති කරගත්තා. එහෙමයි. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ එතකොට මෙතෙන්දී දේශනා කළ ශ්‍රාවකේ කල්පනා කරන්න ඕන විදිය. එතකොට මේ ශ්‍රාවකයා හැමතිස්සෙම ජරා මරණ සිහි කරන්න කිව්වා. එහෙමයි. ජරා මරණ දුකට හේතුව ශ්‍රාවකයා සිහි කරන්න කිව්වා. එතකොට මේ ජරාවටත් මරණයටත් මේ සෑම දුකකටම හේතුව ඉපදීම. හැමතිස්සෙම අපිට මේ සෑම ප්‍රශ්නයකටම හේතුව ඉපදීමයි කියලා දාන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේ? එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කෙනාගේ චිත්තසංතානයේ රැව් පිළිරැව් දෙන්න පටන් ගන්න ඉපදීමෙන් නිදහස් වුණ මේ දුකෙන් නිදහස් කියන කාරණේ.
මේක හිත ඇතුලේ පණ පොවා ගත්තොත් එහෙම එයා හැම තිස්සෙම මහන්සි ගන්න කොමකටද? ඉපදීමෙන් නිදහස් වෙන්න කටයුතු කරන එක. එහෙමයි. ඒතර ජරා මරණ වලට හේතු ඉපදීම. එතකොට ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. ඒ සියලු දේ නිරුද්ධ වෙලා යන මාර්ගයේ බවට පත් වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ජරා මරණ පිළිබඳ අවබෝධ කරගන්නවා කියන්නේ ඒ නුවණද ස්වාමී? ඔව් ජරා මරණ අවබෝධ කරගන්න ඕනනේ. එහෙමයි. එතකොට ජරා මරණ අවබෝධයට උපදීම් පිණිස අනුග්‍රහ කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. එතකොට ඒකට යෝනිසෝ මනසිකාරය තමයි බහුල වශයෙන් අනුග්‍රහ කරන කාරණේ. එහෙමයි ස්වාමීනි. එතකොට යෝනිසෝ මනසිකාරය නැවත මේ ජරා දුක හැමතිස්සෙම සිහි කරන්න. එහෙමයි. ජරා දුක සිහි කරන්නේ නැතුව මේ යෞවන මදේ මේ නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හිත ඇතුලේ තියෙනෝනේ මහා කැකෑරෙන මේ හිත ඇතුලේ බැස්සගත්තු යෞවනත්වයට තියෙන මහා ආධ්‍යාත්මික බැස ගැනීමක් තියෙනවා. එහෙමයි. යෞවනත්වයට. එයා ලස්සන වෙන්නම ඕනේ නැහැ. එහෙමයි. එතකොට හැඩරුව තියෙන්නම ඕනේ නැහැ. ස්ත්‍රියෙක් පුරුෂයෙක් එහෙම ભેදයක් නැහැ. එහෙමයි. එතකොට මේ යෞවන බවට ආධ්‍යාත්මික බැසගත්තු බවක් තියෙනවා. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? මත් වෙනවා. එහෙමයි. ඒතර ඒකනේ අර යෝන් කාලේනේ දැන් මේ හැම තමන්ගේ ජීවිත විප්ලවයක්ම කරගන්නේ. එහෙමයි ස්වාමී. ඒතර බලන්න මේ යෝන් කෙනා ටික ටික වයසට යනකොට බැරි ගැහෙනකොට මොකද වෙන්නේ? එහෙමයි. ඔය එක තැනට වෙලා කටවල් පියාගෙන ඔය ඉන්නේ අසාගෙට. එහෙමයි ස්වාමී. දැකලා නැද්ද? ඔය ඇවිස්සෙන කටවල් එතකොට පිය වෙලා තියෙන්නේ. ඇවිස්සෙන කටවල් පිය වෙනවා එතකොට. එහෙමයි. එතකොට අපිට තේරෙනවා එයාගේ එහෙනම් ඇවිස්සීම තිබිලා තියෙන කොමත් තියෙන ගඳ. යෞවන බව නිසා. යෞවන බව නිසා. එහෙමයි. එතකොට යෞවන බවට තිත තියන්නේ ජරාව සිහි කිරීමෙන්මයි වෙන ක්‍රමයක් නැත. ජීවිත මදයට තිත තියන්නේ මරණය සිහි කිරීමෙන්මයි වෙන ක්‍රමයක් නැත. ඒතර ජීවිතේ මදේ හිතෙන් දුර වෙලා නම් තියෙන යෞවන මදේ දුර වෙලා නම් තියෙන්නේ එයා මේ මාර්ගය අප්‍රමාදීව යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. අප්‍රමාදීව යන කෙනෙක් වෙනවා. එහෙයි. ඒතර බුදුරජාණන් දේශනා කළා එතකොට මේ ආර්ය බවට පත් වෙන්න ඒතර කොච්චර මහන්සියක්ද මහත්තයා. එහෙමයි. සෝතාපන්න ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කොච්චර කැපකිරීමක් කළාද? එහෙමයි ස්වාමීනි. සකදාගාමි ශ්‍රාවකයෙක් කියලා කියන්නේ අනාගාමි රහතන් වහන්සේ කියන. එහෙමයි. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකෙ කොච්චර කැපකිරීමක් කරගත් උත්තමයෙක්ද? එහෙමයි. එතකොට මේ විකාර දොඩෝ කියෝ මේ අපබ්‍රංශත් එක්ක වාසය කරපු කෙනෙක් නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. නිතර ජරාව සිහි කළා, ව්‍යාධිය සිහි කළා, මරණය සිහි කළා, මේ දුක නම් ආරි සත්‍ය සිහි කළා. ඒතකොට කොච්චර සිහි කළා හිත ඇතුලේ රාගයක්, දේශයක්, මෝහයක් හට ගන්නවද? ඒව නැත්තට නැති වෙලා යනකන් සිහි කළා නේද? එහෙමයි. ඒතකොට මේ ජීවිතේ පුදල අවසන් කරන්න පුළුවන්ද? තමන් කල්පනා කරලා බලන්න එපා. තමන්ට විනාඩි 5ක් සිහි කරන්න බැරි දෙයක් නේද මේ රහතන් වහන්සේලා දිවි පුදාගෙන සිහි කරලා තියෙන්නේ. දිවි පුදාගෙන සිහි කරලා තියෙන්නේ. එහෙමයි. නැතු දිවි පුදාගෙන සිහි කරන්න තු කරන්න බෑ නේද? එහෙයි ස්වාමීනි. එතකොට දිවි පුදාගෙන ගස් යට ඉඳගෙන ගල් යට ඉඳගෙන එතකොට ගස් යට ගල් යට ඉඳගෙන අපබ්‍රංශ නෙමෙයි. ගස් යට ගල් යට ඉඳගෙන වෙන විකාර නෙමෙයි. එහෙමයි. ඒ ඉඳගෙන දිවි පුදාගෙන කය ගැන තියෙන අපේක්ෂාවත් අතහැරලා දාලා මරුණත් කමන්නේ කියන අදහසින් ජරා ව්‍යාධි මරණ සිහි කර දුක නම් වූ ආටි සත්‍ය සිහි කර දුකේ හට ගැනීම සිහි කර නැතිවීම මාර්ගය සිහි කර කෙලෙස් නැත්තර නැති වෙලා යනකම් ඒකම තමයි සිහි කළේ. එහෙමයි. ඒකම සිහි කළා. එහෙයි ස්වාමීනි. ඒකට ඒ කාලේ හිටපු ආරි ශ්‍රාවකයෝ ධර්මයේ ගැන සැකකලේ නෑ. තමන්ගේ හිතේ තියෙන රාග දේශ මොහොල්ට ගැරහුවා මිසක. එහෙමයි ස්වාමී. දැන් අදින්න අය නම් කරන්නේ මොකද මේ ධර්මයේ පොඩි කාලයක් සිහි කරනවා. ඒකත් මහ ලොකු වීරයකින් නෙමෙයි. එහෙමයි. ඔය නිදි කිර වැටි ඇඳක හාන්ස් වෙලා සුවසේ එහෙමනේ කරන්නේ කට්ටිය. පුටුවක හොඳට හාන්ස් වෙලා හොඳට කන්න බොන්න තියෙන ඔක්කොම කාලා බීලා ඊට පස්සේ බලන්න තියෙන ඔක්කොම ටික අර ටීවී එකේ ඉවරනකම් බලලා මේ පොඩ්ඩක් සිහි කරලා ඊට පස්සේ හිතන ප්‍රතිඵල නැහැ කියලා. ප්‍රතිඵල නැති එක සාධාරණයි ඉතින්. එහෙමයි ස්වාමීනි. ඇයි අර ඒක නිකන් අර සෝද මඩේ දාන්න ඕගේ වැඩන්නේ ඉතින්. එහෙමයි. මේ පොඩ්ඩක් සෝදලා මඩේ ඉන්න පැයක් විනාඩි 5ක් හොදනවා. මොකද්ද බලවත්? මඩේ ඉන්නකනේ බලවත්. එහෙමයි.
ඒතර මඩ පැල්ලම තියෙන කෙනෙක් වැඩි බලවත් වෙන්නේ නේද? එහෙයි ස්වාමී. සෝදන කාලේ ජුට්ටයිනේ. එහෙයි. ඒ වගේ වැඩක් නේ සාමාන්‍ය කරන්නේ. එහෙම නෙවෙයි ඒ කාලේ හිටපු මහෝත්තමයෝ. ඒකයි මේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මේ මහෝත්තමයෝ ගැන සිහි කළා අම්මෝ අපිට හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ කරපු කැපකිරීම. එහෙයි. ඒ පවත්තපු ඡන්දය, වීරිය, විමර්ශාව අසහායයි. අද්විතීයයි. එහෙමයි. ඒ උදාාර ජීවිතේ ඒකයිනේ කියන්නේ. ඒ වගේ උත්තරමයන් වහන්සේලාට වචනයක් කිව්වොත් දැන් පේන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වචනයයි දෙකයිනේ කියන්නේ මේ කෝකාලික. එහෙමයි ස්වාමීනි. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ ලාමක ඉච්ඡාවන්ගෙන් යුක්තයි. වච කරානෝනේ. එහෙමයි. ඒතර බ්‍රහ්මියකුත් ඇවිල්ලා මේ සිහිය උපද්දනවා. බුදුරජාණන් වහන්සේ කියන හිස් පුරුෂයේ මිහිත පහදව ගනින් කියලා ගණන් ගන්නෑ. එහෙමයි. කුටියට ගියා විතරයි ඇඟ පුරාම gadu දාන පටන් ගන්නවා. ඇඟ පුරාම gadu දාන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. gadu දාලා කුණු වෙලා මැරෙලා යන්නේ අපවත් වෙලා යන්නේ. එහෙයි. කොහොමද වැඩේ? එතකොට මේ කොච්චර මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ බාහිර පටවි ධාතු පව වෙනස් කරන්නේ සිතිවිල්ල බලපෑවද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ දුෂ්ට සිතකින් මේ ශ්‍රාවක සංගරුවන ගැන මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පතුරවනවා කියලා කියන්නේ සන්දිට්ඨිකව මං හිතන්නේ මේ තමන්ගේ ජීවිතයේ අතපය කොර වෙලා ආබාධ ගෙන දෙන්න හේතු වේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ලීසි පාසු පව් නෙවෙයි. එහෙයි. ලීසි පාසු වේව නෙවෙයි. එතකොට බුදුරජාණන් දේශනා කළ ආර්ය ශ්‍රාවකයා එතකොට මේ ඉපදීමටම කලකිරෙනවා. ඊට පස්සේ ඉපදීමට හේතුව තේරුම් ගන්න කොහොමද? තමන්ගේ ආධ්‍යාත්මයේම තියෙන දුර්වලතාවයක් විපාක විඳීම පිණිස සකස් වෙච්ච චේතනාවේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්න. එහෙමයි. එතකොට ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරනවා එහෙනම් විපාක විඳීම පිණිස ආධ්‍යාත්මයේ චේතනාව සකස් වුණේ ඇයි? ආධ්‍යාත්මයේම තියෙන අඩුපාඩුවක් නිසා. මොකද්ද? බැඳිලා යන ස්වභාවය තියෙන නිසා. ඒතර ආධ්‍යාත්මී බැඳිලා යන්නේ ඇයි? ආධ්‍යාත්මීව තව තියෙන දුර්වලතාවයක් නිසා. මොකද තෘෂ්ණාව කියලා ස්වභාවයක් නිසා. ඒතර බලන්න ආර්ය ශ්‍රාවකයා මෙහිම අවබෝධයකට ආවට පස්සේ හැමතිස්සෙම ආධ්‍යාත්මේ දකින්න හේතුවකින් මේ තමම හසුරවනවා කියලා ඒකට දකින්නේ. එහෙමයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මේ ආධ්‍යාත්මේ හසුරවනවා. අර සිහියක් නැති නිසා අහු වෙනවා අපි. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. එහෙයි. අවිද්‍යාවෙනු තෘෂ්ණාවෙනු ආධ්‍යාත්මය හැමතිස්සෙම අවුස්සනවා. ඒ අවුස්සන දෙයට අපි අහු වෙනවා. ඒත් අපි තමයි විඳවන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් නම් කෙනෙක් කිසිම හසුරවනවා ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ කියලා. නමුත් Tamanne විඳවන්න ඕන. එහෙමයි ස්වාමීනි. Taman හිත පරිස්සම් කරගන්න නැතුව අපි තුමු Tamanට ඕන හොරකමක් කරන්න හිතෙනවා. ඒතර හොරකමක් කරන්න හිතනකොට Taman හිත Taman පරිස්සම් කරගන්නේ. තමන් හොරකමට යොමු වෙනවා. වැරදි වැඩකට යොමු වෙනවා. අපි හිතමු ඊට පස්සේ අහු වෙනවා. ගුටි ගන්න කවුද? තමන්නේ. එහෙමයි ස්වාමීනි. හරි. අවිද්‍යාව වෙන තෘෂ්ණාව වෙන තමයි මාව පෙළඹෙන්නේ නම් එහා පැටකයි කියලා තමන් නිකන් ඉන්න පුළුවන්ද? තමන්නේ ගුටි ගන්නේ. එහෙමයි. හිරේ විලංගු වැටෙනවා. තමන්නේ හිරේ විලංගු වැටලා දුක් විඳින්නේ. එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගත්තු මේ දෙයකින් තමන් සිහිමුලා වෙලා අහුවීම නිසා තමන් මේ ජීවිතේ තිරේ විලංගුවේ වැටලා බැට කනවා නම් මිනිස්සුන්ගෙන් ගුටි කනවා නම් සමහර අතපය කඩා ගන්නවා නම් විවිධ ප්‍රශ්න වල පැටලෙනවා නම් ලෝකේ නින්දාවට පාත්‍ර වෙනවා නම් එහෙමයි. ඔය දුක චුට්ටයි සතර පාය දුක ඊට වඩා මහත්. එහෙමයි. එහෙම නේද? එහෙයි ස්වාමීනි. ආන්න ඒකයි. එතකොට ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියන ආධ්‍යාත්මික තෘෂ්ණාව හටගන්න හේතුවක් තියෙනවා. කුමක් නිසාද? මේ අවිද්‍යා සහගත මේ සත්‍ය ඇහි ස්පර්ශයෙන් වින්දනය කරන නිසා. විඳින නිසා. එහෙමයි. කනේ ස්පර්ශයෙන් අවිද්‍යා සහගත විඳින නිසා. සිහි මුලා වෙලා. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් අවිද්‍යා සහගත විදිද්දි දිවේ ස්පර්ශයෙන් අවිද්‍යා සහගත විඳිනකොට කයේ ස්පර්ශයෙන් අවිද්‍යා සහගත විඳිනකොට මනසේ ස්පර්ශයෙන් අවිද්‍යා සහගත විඳිනකොට තමයි ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි. ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්න. එහෙයි. ඒතර ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්න ඕ ඊළඟට ඔන්න දැන් අපිට කතා කරන් තියෙන්නේ අද ඉඳලා ඒ ටික අවසරයි. මේ එතකොට මේ විඳීමට මේ හේතු අවබෝධ කරගත්ත කොහොමද ස්පර්ශය. එහෙයි. අපි මම හිතන්නේ විඳීම කතා කළානේ. එහෙමයි. ඊ කතා කළා. මේ විඳීමට හේතු කතා අවබෝධ කරගත්ත ස්පර්ශය. එතකොට ස්පර්ශය ගැන අවබෝධ කරගන්නවා කියලා. එහෙමයි. කොහොමද ස්පර්ශ හයක් තියෙනවා.
එතකොට අපිට ස්පර්ශ කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන කරුණු තුනක එකතු වීමක් තමයි ස්පර්ශය කියලා බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ. එහෙමයි ස්වාමී. මෙතන ඒක තේරුම් ගන්න මෙහිම. දැන් අපිට ඇහැ තියෙනවා. ඇහෙන් අපි රූපය දිහා බලනවා. එතකොට මේ රූපය අපි දැනගන්නවා නම් එතන කරුණු තුනක් තියෙනවා. කොහොමද? ඇහැ තියෙනවා, බාහිර රූපي තියෙනවා, ආධ්‍යාත්මික දැනගැනීමේ ස්වභාවය ඇති වෙලා තියෙනවා. ඒත් කරුණු තුනම තියෙනවා නම් ඒකට කියනවා ඇහි ස්පර්ශය කියලා. එතකොට එයා අපි ඇහෙන් යමක් දකින්නකොට ආර්ය ශ්‍රාවකයා එතන මේක ඇහැයි මේක රූපයයි මේක තමයි විඥානේ මේ කරුණු තුන තමයි දැන් මෙතන තමයි ස්පර්ශය කියලා ඒ මොහොතේ තේරුම් ගන්නවා නම් අන්න ස්පර්ශය තේරුම් ගත්ත කෙනෙක්. එහෙමයි ස්වාමීනි. දැන් ඒ කෙනෙකුට සුතමේ ඥානෙ තියෙන්න පුළුවන්. ඇහි ස්පර්ශය කියද්දිමට කනේ ස්පර්ශ නාසයේ ස්පර්ශ කියාගෙන යන්න පුළුවන්. ඒක සුතමේ ඥානෙ. එතන මේක අවබෝධ කරනවා කියලා කියන්නේ වෙන එකක්. කොහොමද? ඇහැ අපි පාවිච්චි කරනකොට එයාට සිහියක් තියෙන්න ඕන මෙතන ඇහැ තියෙනවා. ඇහැ ඉස්සරහා රූපයක් තියෙනවා. ඒ දෙක නිසා ඇසේ දැනගැනීමේ ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. මේක තමයි ඇහි ස්පර්ශය කියලා. ඒක තමයි ඇසේ ස්පර්ශය අවබෝධ කළා කියලා කියන්නේ ඒකට. එහෙමයි. එතකොට දැන් මේ වෙලාවේ කන තියෙනවා, ශබ්ද ඇහෙනවා, ශබ්ද මේ වෙලාවේ දැනගන්නවා. ඒකට කියන කරුණු තුනක් තියෙනවා. මේකට කියන කනේ ස්පර්ශය. එහෙමයි ස්වාමීනි. ඒතර මෙන්න මේක යම් කිසි කෙනෙකුට ඒ ආයතන පරිහරණය කරනකොට ඒ මොහොතේ තේරුම් ගන්න පුළුවන් නම් ඇසේ ස්පර්ශය තේරුම් ගන්න පුළුවන් නම් කනේ ස්පර්ශය ඊළඟ නාසයට ගඳ සුවඳක් එනකොට එතකොට නාසයෙන් දැන ගැනීම ඇති වෙලා නාසය ගඳ සුවඳ විඥාන එකතු වීම ඒ වෙලාවේ තේරුම් ගන්නව නම් නාසී ස්පර්ශය අවබෝධ කළා වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට දිවෙන් රස විඳිනකොට දිවයි රසයයි ඒ වෙලාවේ මේ රස දැන ගැනීමයි. නේ හිතන්න මෙන්න මෙහෙම මෙතන දැනගැනීමේ ස්වභාවය කියන කාරණේ පොඩ්ඩක් තේරුම් කරන්න මම මේ කියන්නේ. හොඳට ශබ්දයට අවධානය යොමු කරගෙන ඉන්නකොට සමහරට ඇහැට මේ ඇහැගාව රූපෙ තිබුණත් ඒක ප්‍රකට නෑ සමහරට. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ විඥානය ඇති වෙලා නෑනේ. එහෙයි. දැනගැනීම. එහෙයි. ඊළඟට දැන් සමහරලාට තිරේට වැඩිපුර S2කින් අවධානය තියෙනවා නම් තිරේට එහෙමයි. ඒතර ඒ ඊතර විඥානේ යමුනාට පස්සේ අර ශබ්ද දැනගන්න එකට තියෙන අවධානය අඩු වෙලා යනවා. එහෙයි. ඒතර බලන්න මේ දැනගැනීමේ ස්වභාවයක් කියලා ඒකුත් උපදිනවා. දැන් සමහරලාට බණ අහන ගම සමහර කට්ටිය කනවා. සමහරට ධර්ම ශ්‍රවණයට හොඳ අවධානය තියෙනවා. සමහර මොනවද කෑවි කියලා දන්නේ නැහැ. කියන්නේ දිවයි රසය ඇතිවිලා තියෙන දැනගැනීම නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා හැමතිස්සම කරුණු තුනක් එහෙනම් තියෙන්න ඕන. දිව තියෙන්නත් ඕන, රසය තියෙන්නත් ඕන, රස දැනගෙන තියෙන්නත් ඕන. එහෙමයි. ඒ කරුණු තුනම තියෙනවා නම් දිවි ස්පර්ශය. එහෙයි. සමහරවිට අපි බණ අහිනකොට සමහරවිට අපිට ඇඟට පිටට කවුරුද කියන තට්ටු කරලා ගිහිල්ලා තියෙන අපි දන්නේ නැහැ. කය තියෙනවා, පහස තියෙනවා, දැන ගැනීම නැහැ. සමහර හොඳට බණ අහිනකොට අපිට කවුරුද කතා කරලා තියෙනවා, ශබ්ද තියෙනවා, කනක් තියෙනවා, දැන ගැනීම නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දැන ගැනීම ඇතිවීමමයි ස්පර්ශය කියන කාරණේ ඇති වෙන්නේ. එහෙයි. ඒ කරුණු තුන ප්‍රකටයි ස්පර්ශය ප්‍රකට වෙච්ච කෙනාට. එතකොට බලන්න මනස ස්වභාවය තමයි මනස තියෙනවා අරමුණ තියෙනවා අරමුණ එනකොටම දැනගන්න. එතකොට ඒ කරුණු තුනම තියෙනවා නම් මනස ස්පර්ශය. එහෙමයි. එතකොට තමන්ගේ ආයතන හය පාවිච්චි කරනකොට ඒ මොහොතේ එතකොට බාහිර ආයතනෙත් තේරුම් අරගෙන දැනගැනීමේ ස්වභාවය විඥානෙත් තේරුම් ගැනීම සිද්ධ වෙනවා නම් අනි ස්පර්ශේ අවබෝධ කරගත්තු කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමී. ඒතර කොච්චර එතකොට ඒ කිනා ඇහැගෙන අවධානයෙන් ඉන්න ඕනද? ඇහෙන් යමක් බලනකොට. එහෙමයි. ඒතර ඇහැ දැනගන්න ඕන, රූපය දැනගන්න ඕන, දැනගැනීම දැනගන්න ඕන. එහෙමයි. අවබෝධ කරගන්න ඕන. එහෙයි. ඒතර ඒ කරුණු තුනම යාගේ ඔන්න සංවේදී වෙන්න පටන් ගන්නවා. එහෙයි. ඒ කරුණු තුනම සංවේදී වෙනවා කියන්නේ ස්පර්ශ සංවේදී. ස්පර්ශ සංවේදී. එහෙමයි. ආන්නේ ටික අවබෝධ කළා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක් අවබෝධ කරනවා. ස්පර්ශ ආයතන හය කියලා පාවිච්චි කරනවා එතන සමහර තැන්වලදී. එහෙයි. පස්ස කායා කියලා වචනේ පාවිච්චි කරන සමහර දේශනාවලදී. එහෙමයි. එතකොට ඒක විවිධ අවස්ථාවලදී සමහර විට එහෙම භාගතුන් වහන්සේ වචන පාවිච්චි කරනවා ඇත්තේ ඒ කෙනාගේ සමහරට සසර පුරුදු ඇති. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සසර පුරුද්දට ගැළපීලා යන්න තමයි භාගතුන් වහන්සේ වචනේ විග්‍රහ කරන්නේ. එහෙයි. ධර්ම ධාතුව භාගතුන් වහන්සේ ඒ වෙලාව විස්මතු කරන්නේ යම් යම් හේතුන් නිසා.
එහෙමයි. ඒ ගැන එතකොට අපිට මේ සර්වඥයන් වහන්සේගේ දහම පිළිබඳ අපිට සැක ඇති කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දහම ඒ ඕනම ආකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙයි. ඒක මිශ්‍ර කරගෙන මේ අර කලබලයක් ඇති කරගත්තේ නැත්නම් එච්චරයි. ඒක වෙන්නේ කොහොමද? හරමද මෙහිමද? දැන් අපි මෙහිම නෙවෙන්නේ. පටිච්චසමුප්පාද එක පරියායක් දැනගෙන අපි නිකන් මේ අර ඒ දැනුමේ මුසපත් වුණාට පස්සේ තව පරියායක් අහනකොට ඒක වෙන්නේ කොහොමද? නිකන් අපි හරිනම් අපේ දෙයක් ගැන හිතනවා වගේ. එහෙමයි ස්වාමීනි. අපි මුලින් හිතුවේ භාගතුන් වහන්සේගේ ධර්මයේ කියන කාරණේ අපිට අමතක වෙලා ගිහිල්ලා. එහෙමයි. එහෙම නේද? මෙතන මේ දැනුමිනුත් සමහරවිට එකපාරට මේ අසත්පුරුෂ ගති මතුවෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. නැත්ද එහෙම එකක්? එහෙමයි ස්වාමීනි. තියෙනවා. දැනුමිනුත් අසත්පුරුෂ ගති මතුවෙනවා තියෙනවා. එහෙයි. ඒකයි මම මේ කිව්වේ දැනුමට වඩා වටිනම දේ ශ්‍රද්ධාව. ඒතර යාට හැමතිස්සෙම මේ දහම් පරයයකින් මේ මුලින්ම සිහි වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් දැක්කා නේ කියලා. එහෙයි ස්වාමීනි. ඒතර ආරි ශ්‍රාවකයාට හැමතිස්සෙම සිහි වෙන්නේ කරුණයි. එහෙයි. එතකොට ආරි ශ්‍රාවකයා ඇහැ පාවිච්චි කරමින් ඇහැයි රූපයයි විඥානය එකතු වීම සංවේදී වෙනවා නම් එතන මේ අනේ ශාස්ත්‍රුන් වහන්සේ මේක අවබෝධ කළානේ මුලින්ම ඒකාන්තේ සම්මා සම්බුද්දයි එහෙමයි. කියන කාරණයට සිහි වෙනවා. ඒක තමයි සත්පුරුෂ බව කියලා කියන්නේ. මේ සාත්‍රුන් වහන්සේට පැහැදීම පිළිබඳ තියෙන අවස්ථාව අනිවාර්යයෙන් ඒ කරුණ ශාස්ත්‍රුන් වහන්සේට පැහැදිවීම ඉපදවීම පිණිස හේතු වෙනවා. එහෙමයි. සත්පුරුෂ කෙනාට හැබැයි. එහෙයි. සත්පුරුෂ කෙනාට. එහෙයි. ඒතකොට මේ සත්පුරුෂ බව ඔක්කොම නිර්මාණය වෙන්නේ ඒකත් එක්ක තමයි. එහෙයි. මුද කෙලෙහි ගුණයි සත්පුරුෂයි යෝනිසෝ මනසිකාරය තුනම එකටනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න ඒකෙන් එතකොට ආධ්‍යාත්මෙ මුලා වෙන්නේ. ආධ්‍යාත්මෙ නිකන් අර පුහු බවක් උපදින්නේ නැහැ යාගේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මයේ කියවන්න අහන්න භාග්‍යතුන් වහන්සේගේ තියෙන අසිරිමත් ජීවිතේටම එන්න පහදින එකමයි වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැනම තියෙන විශ්වාසය පැහැදීමම එයාගේ ආධ්‍යාත්මේ මෝරා යනවා. එහෙමයි. ඒතර එහෙම මෝරා යන්න එතකොට අපිට තේරෙනවා අද එතකොට මේ අර රහත්ත්වයේ කියා ගන්න කට්ටිය මොනවද කියන්නේ? එහෙමයි ස්වාමීනි. ඒ මොකුත් නැහෙනේ. එහෙයි. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා එහෙම එකක් නැහෙනේ. එහෙයි. බලන්න ඕවා නිකන් අර මෝඩ අඥාන ජනයාට නිකන් රස මසෝලි වගේ. එහෙමයි ස්වාමීනි. නේද? ඒ හරි පුදුමයි ඉතින්නේ. එහෙමයි. මේ ඉතින් ඒක තමයි ඉතින් කුණු ගොඩ එකතු වෙලා යනවා කියන්නේ එච්චරයි ඉතින්. එහෙමයි ස්වාමීනි. අඥානකමට අඥාන එකතු වෙලා යනෝනේ. එහෙයි. පැහැහිලි යනවා. එහෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න ස්පර්ශය මේ අවබෝධ කළා. ස්පර්ශය හට ගැනීම අවබෝධ කරනවා කියනවා. ස්පර්ශය හට ගැනීම තමයි මහත්තයා. ඇස ඇති කල්ලි තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඇසක් නැත්තම් ස්පර්ශයක් නැත. එහෙමයි. දැන් කල්පනා කරලා බලන්න දැන් අපි සමහරලාට හොඳට ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නකොට කෙනෙක් අපිට කතා කරලා තියෙනවා. සද්ද තියෙනවනේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වෙලාවේ සමහරලාට කන එතන ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ඒකට හේතුව කන කියන එක පනවන්නේ භාග්‍යතුන් වහන්සේ නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙමයි. එතකොට දැන් අපිට සාමාන්‍ය කෙනෙක්ගේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් නේ මම මෙච්චර කතා කළා මේ බි කන් ඇහෙන්නේ නැද්ද කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක අපි මේ වගේ චෝදනාවක් කරන්නේ අර කන කියන එක පනවන්නේ අර පටවි ධාතුවෙන් විතරයි. අපි දැනගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් භාග්‍යතුන් වහන්සේ පනවනවා කන කියන්නේ ආයතනය. එහෙමයි. ඒතර කන කියන ආයතනේ පනවද්දී එතකොට කනේ ස්පර්ශයෙන් විදීමත් ඉපදිලා තියෙනවා. ශබ්ද සංඥාව, ශබ්ද හඳුනා ගැනීමේ හැකියාව ඒ වෙලාව ඉපදලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කනයි ශබ්දයි විඥාන එකතු වීම ඒක වෙලාව සකස් වෙලා තියෙනවා. එහෙමයි. මානසිකාරය කියන්නේ කනට ඇති වෙලා තියෙනවා. එහෙමයි. ඒ ටිකක් තියෙනව නම් තමයි කන නැමැති ආයතනේ ඒ වෙලාවේ තියෙන්නේ. ස්වාමීනි මොනතරම් පරිපූර්ණ ඇත්ත. මොනතරම් පරිපූර්ණයිද නේද? එහෙමයි ස්වාමීනි. ඒතර ඒකයි භාග්‍යවතුන් දේශනා කළේ ආයතනයක් ඇති කල්ලි ස්පර්ශය ඇත. එහෙමයි. නැත්නම් කෙනෙකුට හිතනවනේ මේ ඉතින් ඇස් දෙකත් ඇත්තටම පේන්න තියෙනවා. කන් දෙකක් තියෙනවා. නාසෙත් තියෙනවා. දිවක් තියෙනවා. හැමතිස්සෙම එනම් මේ ඔක්කොම අරමුණු ටික එක සැරේ සංවේදී වෙන්න පුළුවන් කියලා. එහෙම සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ සංවේදී වෙන්නේ නැත්තේ. ඒ ආයතනේ උපදින්න මානසිකාර්ය කියන එක අවශ්‍යයි. ඒතර මානසිකාර්ය කියන එක අර ඔක්කොටම පිටවන්න බෑ. එහෙමයි. මානසිකාර්ය හැමතිස්සෙම බලවත් වෙලා දෙන එකකට. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒ කායතනයක් තමයි ඒකට බලවත් වෙන්නේ හැමතිස්සෙම. එහෙමයි. ඒකයි කියන්නේ එතකොට ආර්ය ශ්‍රාවකයන් අවබෝධ කරගන්නවා. එහෙනම් මේ ඇසයි රූපයි විඥානයයි එකතු වුණේ ඇස නැමැති ආයතනෙ දැන් තියෙන නිසා. ඒතර බලන්න මේ හැමතිස්සෙම තේරුම් ගන්න ඕන මේ ආයතනය කියන එක හටගන්නේ හේතුවකින්.
එහෙමයි ස්වාමීනි. ඒකට මම හිතන්නේ මේක වරදව වටහාගෙන තමයි කට්ටිය කියන්නේ මේ ඇස නෙවෙයි වෙන ඇසක් කියලා. එහෙම කට්ටිය කතාවක් තියෙනවනේ. එහෙමයි. ඒක වැරදි අදහසක්. එහෙයි. ඒතර අර සමහරලාට ඒක නාම රූපයෙන් උපදින ආයතනය ගැන වැටහීමක් නැති වුණාට පස්සේ තමයි මේ ඇස නෙවෙයි වෙන ඇසක් තියෙනවා කියලා විශාල ආందోලනාත්මක ප්‍රකාශයක් යනවා. එහෙමයි ස්වාමීනි. නෑ ඒක වැරදි. එහෙයි. ඒක වැරදි අදහසක් ඒක. එහෙමනේ අපි කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම නාම රූපය ඇති කල්ලි ඇස නැමැති ආයතනේ තියෙනවා. ඒක තේරුම් ගන්න මෙහෙම. ඇසේ ස්පර්ශයෙන් විඳීමක් යම් මොහොතක ඉපදිලා තියෙනවා නම් රූප හඳුනා ගැනීමේ හැකියාව මේ වෙලාවේ තියෙනවා නම් ඇහැ රූපයි විඥාන එකතු වීම එතන තියෙනවා නම් ඒ වගේම චේතනා රූප සංචේතනා මේ වෙලාවේ තියෙනවා නම් ඇසට මානසිකාරය තියෙනවා නම් ඔන්න ඇස නැමැති ආයතනේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඇසේ කාර්ය සිදු තියෙනවා. එහෙමයි. ඒකට කියන්නේ ඇස නැමැති ආයතනය ඇත කියලා. එහෙමයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ පණවන්නේ ක්‍රමයට. එහෙමයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ පණවන විදියට අපි සිහි කරන්න ඕන. එහෙයි ස්වාමීනි. ඒ ක්‍රමයට සිහි කළොත් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. එහෙමයි. නැතු වෙන වැරදි අදහස ගත්තොත් මේක හරිය මේ අමාරු වෙටනවා. එහෙමයි. ඒතර මේ ඇසනේ වෙන ඇසක් කිව්වොත් මේක අමාරු වෙටන කාරණාවක් ඒක. එහෙයි. ඒක වැරදි අදහසක් ඒක. එහෙයි. එතකොට ඔය කියන විදියට ඇස නැමැති ආයතනෙ ඇති කල්ලි ස්පර්ශය තියෙනවා. එහෙමයි. තේරුණා නේද? එහෙම තියෙනකොට තමයි ස්පර්ශය තියෙන්නේ. දැන් අපි තුමු එක මේ වගේ අදහසක්. දැන් හොඳට දැන් මේ ධර්ම ශ්‍රවණය කරනකොට මෙතන ඇසයි කනයිනේ වැඩිපුර පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වෙලාවේ සමහර විට දිව නැමැති ආයතනය ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ඒකට හේතුව සමහරවිට රසයක් ඒ වෙලාවේ සම්බන්ධ වෙලා නැත්තම්. එහෙමයි ස්වාමීනි. ඒතකොට දිවේ ස්පර්ශයෙන් වින්දනයක් නැත්තම්, රස හඳුනා ගැනීමක් නැත්තම්, දිවට මානසිකාරයක් යොමු වෙලා නැත්තම්. එහෙමයි. එතකොට දිව නැමැති ආයතනේ නේ. එහෙමයි ස්වාමීනි. දිව නැමැති ආයතනේ නේ. එහෙයි. එතකොට ඒක ගත්තොත් වරදවා ඔය දිව නෙමෙයි වෙන දිවක් තියෙනවා කියලා ඒක වැරදි නැද්ද එතකොට? වැරදිනේ. එහෙමයි ස්වාමීනි. අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන දිව පණවන්නේ ආයතනයක් විදියට. එහෙමයි. දිව පණවන්නේ ආයතනයක් විදියට. එහෙයි. එතකොට මේක මේ පටවි ධාතුවේ කොටසත් සිතත් එක්ක සම්බන්ධ වෙලා තමයි එතකොට රාජකාරිය සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට ඒ සිතේ සම්බන්ධ කොටස් තමයි නාම විදියට පණවන්නේ එතකොට. එහෙමයි. මේ සිතරනේ සම්බන්ධ වේදනා සංඥා කියන දෙක. චිත්ත සංකාර විදියට. එහෙමයි ස්වාමීනි. විඳීමේ හැකියාව, හඳුනා ගැනීමේ හැකියාව තියෙන සිතත් එක්ක. එහෙයි. එතකොට මේ දිවේ ස්පර්ශයෙන් විඳීමක්, රස හඳුනා ගැනීමක් තියෙනවා නේද? සිතත් එක්ක ඒක තියෙන්නේ. එහෙමයි. එහෙනම් අපිට තේරෙනවා හිතේ සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙයි. දැන් සිතේ අවධානය වෙන තැනක නම් තියෙන්නේ. ඒතර දිව නැමැති ආයතනෙ ඒ වෙලාවේ උපදින්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. තේරෙන කාරණේ. ඒතර මේක වරදවා ගත්තු කට්ටිය හිතනවා එහෙනම් මේ දිව නෙවෙයි වෙන දිවක්. අවබෝධ කරගන්න තියෙන බරපතල අරුබුදයක්. එහෙමයි ස්වාමීනි. අර නුනෝනින් කල්පනා කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධහම එතකොට අර විකෘතිව හිතන එකක් ඒක. එහෙමයි. ඒතර බැලූ බැල්මට හිතෙන්නේ මේ තමන් හිතන එක හරි කියලා. එහෙයි ස්වාමීනි. බැලූ බැල්මට හිතෙන්නේ. එහෙයි. එතකොට අර අඥානව සිහිමුලා වෙලා යම් කිසි කෙනෙක් අහනකොට හිතන මේක හරි කියලා. තේරුණා නේද? ඒ නිසා ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගන්නවා කියන කුමන්ති දිවයි දැන් ඇහැයි රූපයි විඥාන එකතු වීම ස්පර්ශය. ඒ ස්පර්ශය ඇති වෙන්නේ ආයතනෙ තියෙද්දි. එහෙමයි ස්වාමීනි. ආයතනෙ නැති වෙද්දි නෙමෙයි. එහෙයි. ඇස නැමැති ආයතනෙ ඇති කල්ලි ඇසේ ස්පර්ශය තියෙනවා. ඇස නැමැති ආයතන ඉපදිලා තියෙනකොට ඇහැ රූපයි විඥාන එකතු වීම ඉපදිනවා. එහෙමයි. ඇස නැමැති ආයතන නැති කල්ලි ඇසේ ඇහැ රූපයි විඥාන එකතු වීම නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර ඇස නැමැති ආයතනේ නිරුද්ධ කල්ලි ඇසයි රූපයි විඥාන එකතු වීම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වීම ගැන කතා කරන්නේ මම මුලින් කිව්වා කොහොමද ඇසේ ආදීනව අනිත්‍ය වශයෙන් දකිනව නම් එහෙමයි ස්වාමීනි. එතකොට ඒ විද්‍යාව යාට තියෙනව නම් එතකොට ඒ ස්පර්ශයෙන් වින්දනයක් විඳිනකොට තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ ඇස නිරුද්ධ වෙලා ස්පර්ශ නිරුද්ධ වෙලා වේදනාව නිරුද්ධ වෙලා තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට නිරුද්ධ වීම කියන එක ඒක මේ වගේ එකක් නේද? උපමාවක් පෙන්නනවා. දැන් හිතන්න මේ නිලුම් කොලයකට දිය බිඳක් වැටෙනවා. එහෙමයි. බලන්න දිය බිඳ වැටුණාට පස්සේ මොකද වෙන්නේ? නිලුම් කොලේ තියෙනවා දිය බිඳ තියෙනවා උරා ගැනීමක් නැහැ. එහෙමයි. උරා ගැනීමක් නැහැ. එහෙයි.
ඒතකොට සමහරවිට කෙනෙක් හිතන්න පුළුවන් එන මේ ඇස නිරුද්ධ වුණා කියන්නේ එන මේ රහත් වෙනකොට ඇස නැති වෙනවද? එහෙමයි ස්වාමී. දැන් අතර නෙළුම් කොලේ තියෙනවා දියබිඳ තියෙනවා උරා ගැනීමක් නැහැ. එහෙමයි. තේරුණා නේද? ඒක තමයි නෙළුම් කොලේ ස්වභාවය. උරණ ස්වභාවය නෑ. නම පත්තර කොලයක් බලන්නකෝ. පත්තර කොලේ ස්වභාවය තමයි දියබිඳ වැටිච්ච එකම උරා ගන්නවා. එහෙමයි. ඒකට හේතුව උරණ ස්වභාවය තියෙනවා ඒකේ. දියර නෙළුම් කොලේ ස්වභාවය තමයි උරා ගන්න ස්වභාවය නෑ. ඒ වගේම තමයි ඇසේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒ කියන්නේ ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ වෙනකොට එහෙමයි. ඇහෙන් රූපයක් දැකලා ඇහි රූපය විඥාන එකතු වුණා කියලා ඒ ස්පර්ශයෙන් බින්දා කියලා ආධ්‍යාත්මේ තෘෂ්ණාවෙන් බැසගන්නේ නැත. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා ඇසත් නිරුද්ධ වෙලා ස්පර්ශෙත් නිරුද්ධ වෙලා විඳීමත් නිරුද්ධ වෙලා ඒ නිසා තෘෂ්ණාව නිරුද්ධ වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පිළිබඳව ඔය මජ්ක්‍ධිම නිකායේ ලස්සන පැහැදිලි කිරීමක් කරන ධාතු විභංග කියන සූත්‍රය. එහෙමයි. එතකොට ඔය ස්වභාවයෙන් තමයි අදාළව තමයි විස්තර කරන්නේ. එහෙමයි. ඒ ලස්සන උපමාවකුත් අරගෙන භාග්‍යතුන් වහන්සේ ලස්සන විග්‍රහයක් කරනවා ඒකේ. එතකොට බලන්න මෙතන හරි ආශ්චර්යයි දැන් මේ ස්වභාවයේ සිහි කල්පනාවම කෙනෙක් ඉතින් පවත්වන්න ඕන මේක ප්‍රකට කර ගැනීම පිණිස. එහෙමයි. තමන්ම සිහියෙන් ඉඳගෙන තමන්ටම පුළුවන් මේක භාගතුන් මෙහෙම තමන්ට අත්දකින්න බැරි දහමක් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. ශ්‍රාවකයෙකුට හැමතිස්සෙම දේශනා කරන්නේ සතියයි සම්පජන්ණේ පවත්තලා තමන්ට තීරුම් ගන්න පුළුවන් දහමනේ. බැරි දහමක් නෙමෙයිනේ. එහෙමයි. ඒක තමන්ටම ඇසෙන් යම් දෙයක් දිහා බලමින් තමන්ට පුළුවන්කම තියෙනවා ඒ වෙලාවේ තමන්ට ඇසට මානසිකාරය තියෙනවද නැද්ද? ඇහි රූපයි විඥානය එකතු වෙලාද නැද්ද? ඇසේ ස්පර්ශයෙන් විදීමක් මේ වෙලාවේ තියෙනවද නැද්ද? හඳුනා ගැනීමක් තියෙනවද නැද්ද? චේතනාවක් තියෙනවද නැද්ද? තියෙනවා නම් ඇස කියන ආයතනෙ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඇස කියන ආයතන තියෙනවා. ඇස නැමැති ආයතන යම් තැනක ඇද්ද? එතකොට ඒ කාලේ පුරාවටම ඇසයි රූපයි විඥානය එකතු වීම පවතිනවා. ස්පර්ශයත්. එතකොට ආරි ශ්‍රාවකයා අවබෝධ කරනවා එහෙනම් මේ ස්පර්ශය ඇති වෙන්නේ ආයතනයක් ප්‍රත්‍යේ. එහෙමයි ස්වාමීනි. ඇහි රූපයි විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ ඇස නම් වූ ආයතනය ඇති කල්ලි. කණයි ශබ්ද විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ කන නම් වූ ආයතනය ඇති කල්ලි. නාසය ගඳ සුවඳයි විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ නාසය නම් වූ ආයතනය ඇති කල්ලි. එහෙමයි. දිවයි රසය විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ දිව නම් වූ ආයතනය ඇති කල්ලි. කය පහසයි විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ කය නම් වූ ආයතනය ඇති කල්ලි. එහෙමයි. මනසයි අරමුණේ විඥානය එකතු වීම සිද්ධ වෙන්නේ මනස නම් වූ ආයතනය ඇති කල්ලි. එහෙමයි. ඒක ඇති කල්ලි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඊට පස්සේ ආර්ය න්‍යායට නොගලපනකොට එතකොට ඇස නම් වූ ආයතනය ඇති කල්ලි ඇසේ ස්පර්ශය තියෙනවා. ඇස නම් වූ ආයතන ඉපදිලා තියෙනකොට ඇසේ ස්පර්ශය උපදිනවා. ඇස නම් වූ ආයතන නැති කල්ලි ස්පර්ශය නැහැ. ඇසේ ස්පර්ශය නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඇස නම් වූ ආයතන නැති කල්ලි කියන්නේ නැහැ. ඇසට මානසිකාරය වෙලා යොමු වෙලා නැහැ. එහෙමයි. එතකොට ඇහි ස්පර්ශයක් නැහැ ඒ වෙලාවේ. එහෙයි. ඇහි රූපය විඥාන එකතු වීමක් නැහැ. එහෙයි. ඇහි ස්පර්ශයෙන් වින්දනයකුත් නැහැ, හඳුනා ගැනීමකුත් නැහැ. ඒ එහෙනම් වෙලාවේ ඇහි ස්පර්ශයක් නැහැ. ඒ වෙලාවේ ඇහි ස්පර්ශයක් නැහැ. එහෙමයි ස්වාමීනි. අර ටික තියෙන කල්ලි ස්පර්ශය තියෙනවා, නැති කල්ලි නැහැ. ඇස නැති කල්හි කියලා ඔව්. හොඳින් කියන්න පුළුවන් නේද? ඇස නැමැති ආයතන කියන වචන තමයි එහෙමයි පාවිච්චි කරන්නේ ස්වාමීනි. එතන. එහෙමයි. අවසරයි. දැන් පටිච්චසමුප්පාදේ හැමතිස්සෙම විස්තර කරන චක්ඛායතන. එහෙමයි. ඒ ඇත්තට මේ වචන වලින් හැමතිස්සෙම හිත පනපවනවා. එහෙයි. කෑලි කෑලි අරගත්තොත් එහෙම ඉතින් සමහර විට තමන්ට සමහරලාට ගානක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔක අරුබුදයක් බවට පෙරලෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ මොකද මේ භාගතුන් වහන්සේ මේ සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං කියලා මේ ධර්ම දේශනා කරද්දී ලස්සන වචන ටිකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අර්ථ සහිත පරිපූර්ණ කියන්නේ මේ සෑම දෙයකටම අර්ථ සහිත පරිපූර්ණ වචනයක් තියෙනවා. ඇස නැමැති ආයතනය නැති කල්හි. චක්ඛායතන කියන වචනේ පාවිච්චි එහෙමයි කරනවා. ස්වාමීනි. ඇස නැමැති ආයතනෙ ඇති කල්ලි ඇසේ ස්පර්ශය ඇත. එහෙමයි ස්වාමීනි. ඇස නැමැති ආයතනෙ ඇති කල්ලි. ඒතර බලන්න ආරි ශ්‍රාවකයා මේක අවබෝධ කරගන්නවා කියනකම් මේ ස්පර්ශයට හේතුව කුමක්ද? ආයතනෙ. එහෙමයි. එහෙනම් ආයතනෙ ඇති කල්ලි ස්පර්ශය තියෙනවා. ආයතන නැතිවීමෙන් ස්පර්ශ නැති වෙලා යනවා. එහෙමයි. එතකොට ආයත මේ ස්පර්ශය නිරුද්ධ වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය වැඩෙනකොට. එහෙමයි ස්වාමීනි.
ඒතර සම්මාදිට්ඨිය වැඩනකොට කොහොමද ඒක නිරුද්ධ වෙන්නේ? එයාට එතකොට මේ දහම් පරයයට අනුව මෙහෙම කතා කරන්න පුළුවන් අපිට. කොහොමද? ඇස නැමැති ආයතනේ ඇති කල්ලි ස්පර්ශය ඇති වෙනවා. ඇස නැමැති ආයතනේ නැති කල්ලි ඇසේ ස්පර්ශය නැති වෙනවා. කියලා එයාට අවබෝධයක් තියෙනවා. ඒක සම්මාදිට්ඨියත් එක්ක සම්බන්ධයි. එහෙමයි. සම්මාදිට්ඨියත් එක්ක සම්බන්ධයි. ඒතර ඒක සම්මාදිට්ඨියට අනුග්‍රහ කරනවා ඒක. ඒ අවබෝධයට. එහෙමයි. ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළා මේ සම්මාදිට්ඨිය වැඩෙන්න මොකද වෙන්නේ? ඒතර හේතුවකින් ස්පර්ශය ඇති වෙන බව පේනවා, හේතු නැතිවීමෙන් ස්පර්ශය නැති වෙන බව පේනවා. එතකොට ඒ හේතු කරගෙන ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැසගන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? හැමතිස්සෙම ඕනම දෙයක අපිට ආදීනව ප්‍රකට නම් ආධ්‍යාත්මික බැසගන්නේ කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. හිතන්න දැන් සාමාන්‍ය මේම අපි කෙනෙක් දුරින් ඇසුරු කරනකොට අපි හරි ප්‍රියමනාපයි. අපි තුමුන්න කාලයක් අපිට තාම මුණ ගැහිලා නැහැ. විටින් විට බස් හෝල්ට් එකේදී විටි වචන දෙකක් තුනක් කතා කරනවා. ෆෝන් එකකින් සමහරලාට කතා කරනවා. සමහරට එයාගේ ආදීනව නැහැ අපිට පේන්නේ. එතකන් අපිට ඒ කියන සමහරලාට මහා වැදගත් කෙනෙක්. තේරුණා නේද? අපි තුමු ඒ කියන අපේ ජීවිතේට දැන් නැතුවම බෑ ඊට පස්සේ දවස් දෙකේ තුන් සැරේ කතා කරනවා. අපි තුමු ඒ කෙනත් එක්ක සතියක් විතර එකට ඉන්න හම්බුණා කියලා. හැමතිස්සෙම පොඩ්ඩක් නැත්තම් ඇති ගැටෙනවා නම් තරහ යනවා නම් මොකද වෙන්නේ එතකොට? කැමති නෑනේ. ඒතර අච්චර කල් එයාට එයා පිළිබඳ හිම හැඟීමක් ඇති වුනේ නැති අය. ආදීනව දැක්කේ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ආදීනව දැක්කේ නැහැ. ඒතර ආදීනව දැක්කේ සත්‍යයක් එකට ඉන්නකොටයි. එතකොට මොකද වෙන්නේ? එතකොට ආයෙ කියද්දී අපි ආයෙ මුණ ගැහිලා ඉඳමු කිව්වොත් එimhe ආයෙ කැමති නැහැ සමහරවල්ලාට. එහෙමයි ස්වාමීනි. හම්බෙන්න කැමති නැහැ. සමහර අය ඉන්නවා එහෙම කතා කරගෙන ඉඳමු කට්ටිය ෆෝන් එකකින්ම සම්බන්ධ වෙන්නේ. ඇයි ඒකට? ආදීනව හිතට ප්‍රකට වෙලා ඉවරයි. ආදීනව ප්‍රකට වෙලා ඉවරයි. එහෙනම් මේ වගේ රූපේ ආදීනව පේනවනම් අපිට කොහොමද මේ රූපේ ගැන තියෙන නොයල්ම? එහෙමයි සර්. වේදනාවේ ආදීනව පේනවනම් අපිට සංඥාවේ ආදීනව පේනවනම් සංස්කාරවල ආදීනව පේනවනම් විඥානයේ ආදීනව පේනවනම් මම අර එකට ලස්සන උපමාවක් කියමින් ඉස්සෙල්ලා දවසක අපි හිතමුකෝ අපි අනුන්ගේ වාහනයක් හිතවත්ම කෙනෙක් විශ්වාසවන්ත කෙනෙක්ගේ වාහනයක් අපි අරගෙන යනවා සතියකට. එහෙමයි ස්වාමීනි. දැන් අපි කොච්චර සතියක් පාවිච්චි කළත් ඒ යන තැන හැමතැන අනේව ලස්සන වාහනයක් ගත්තද කියලා කොච්චර ප්‍රශංසා කළත් ඒ වාහනේ කොච්චර ගුණ කිව්වත් අපිට වාහනේට එතකොට මේ තමන් සතු කරගන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? එහෙමයි සර්. දන්න තමන්ගේ හිතවත් විශ්වාසවන්ත කෙනාගේ වාහනේ මේක. ඒතර හිත ඇතුලේ හැමතිස්සෙම වැඩ කරන්නේ මොකද්ද? අනිත්‍ය සංඥා. එහෙමයි. අනුන් සතු දෙයක් කියන හැඟීමක් තියෙනවා. එහෙමයි. තේරුණා නේද? ඒතර අනුන් සතු දෙයක් කියලා හැමතිස්සෙම හැඟීමක් තියෙනවා නම් අර හිත බැසගන්නේ නැහැ. එන රූපය ගැනත් අපිට තියෙනවා නම් මේක භාගතුනා දේශනා කරන නිසා රූපේ දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. එහෙමයි ස්වාමීනි. වේදනාව දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. සංඥාව දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. සංස්කාර දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. විඥාන දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. එහෙනම් මේ ඇස කන නාසය දිවකය මනස ආයතන දිහා බලන්න කියන අනුන්ගේ දෙයක් විදියට. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ අපි ඇස දිහා බලනවා නම් කන දිහා බලනවා නම් අපි ඇසට ආධ්‍යාත්මය බැසගන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ සදාතනික දහම. බුදු කෙනෙක් අවබෝධ කරන්නේ. තේරුණා නේද? ඒකට කියන්නේ ඇසේ ආදීනව දැක දැක ඉන්නවනම් ආධ්‍යාත්ම බැසගන්නේ නැහැ. ස්පර්ශය ওই විදිහටම ආදීනව දකින්නේ සම්මා දිට්ඨිය. ඒක කියන්නේ සම්මා දිට්ඨිය වැඩනකොට ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක සම්මා සංකල්ප කියලා කියන්නේ ආදීනව සංඥාව හිතට දෙනවා. ඒක සම්මා සංකල්පයට අයිති. එහෙමයි. එතකොට ස්පර්ශයේ අනිත්‍ය සිහි කරනවා ආදීනව සිහි කරනවා ස්පර්ශයේ සිහි දකින්න කියනවා හරියට හැම ගහපු මේ ගව දිනක් විදියට. එහෙමයි සර්. දැන් බලන්න හැම ගහපු ගව දින ගත්තොත් එහෙම මේ හැම ගහපු ගව දින ගොඩ හිටියත් මැස්සෝ අහලා පීඩාවටපත් කරනවා. දැන් අපි දැන් සාමාන්‍ය බලන්න සාමාන්‍ය හැමී මැස්සෙක් වහනකොට තියෙන වේදනාවයි තුවාලයක් හැදලා ඊතර මැස්සෙක් වහනකොට දැනීමයි එකක්ද දෙකක්ද? දෙකක් සංවේදී බව. ඊතර එතන දුෂ්කරම සංවේදී බව තියෙන තුවාලයක් උඩ වහනකොට. එහෙමයි. ඇඟ හිරි වැටලා යනවා. ඊතර බලන්න හැම නැති ගව දෙනෙක්ගේ හැමතිස්සෙම මැස්ස පුරව ගන්නකොට ඒ ගව දෙන කොච්චර පීඩාවකින් නැද්ද? එහෙමයි. ඒ වගේම ස්පර්ශ දේරුම් ගන්න කියනවා. ඒතර මේ ඇහැ රූපය විඥාන එකතු වීම කියලා කියන්නේ ඒ තරම් ආධ්‍යාත්මී දුක පීඩා උපදින කාරණාව සත්‍යයට ආස්වාද මාත්‍රයක් තියෙන නිසා අවබෝධයක් නැතිකමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි.
තේරෙනව නේද? එතකොට මේ සම්මා දිට්ඨියෙන් කරන්නේ මොකද්ද? එතකොට මේ ස්පර්ශය හැම ගහපු ගව දෙනක් වගේ තමන්ගේ හිත ඇතුලේ අවබෝධයක් ඇති කරලා දෙන සම්මා දිට්ඨිය. එතකොට මොකද වෙන්නේ ස්පර්ශයට නොයල්මක් ඇති වෙන්නේ. නිරුද්ධ වෙනවා. එහෙමයි. ස්පර්ශයේ මුල් වෙලා ඇහැ රූප විඥාන එකතු වෙනකොට තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඇහැ රූපයි විඥාන එකතු වෙනකොට තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි. ඒකට කියන්නේ ස්පර්ශය නිරුද්ධ වුණා කියලා. තේරෙනවද? එහෙමයි. ඒ කියන්නේ ඇහැ රූප විඥාන එකතු වීම තියෙනවා. එතන සම්මා දිට්ඨිය පවතින නිසා ආදීන ප්‍රකට වෙලා තියෙන නිසා ඒ මුල්ලලා ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි. එතකොට ස්පර්ශය නිරුද්ධයි. එහෙමයි ස්වාමී. සම්මා දිට්ඨිය නිසා සම්මා දිට්ඨියෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. එහෙමයි ස්වාමී. ඒතර සම්මා සංකල්ප කියලා කියන්නේ ඒතර මේ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කල්පනා රටාව. එහෙමයි. අපි හිතමු ස්පර්ශයේ දැන් ආදීනම අර මේ හැම ගහපු ගව දෙනක් විදිහට සිහි කරනවා. භාගතුන් වහන්සේ දේශනා කළා මේ ස්පර්ශය කියලා කියන්නේ හැම ගහපු ගව දෙනෙක් වගේ කියලා. එහෙමයි. ගොඩ හිටියත් ඒකට බේරෙන්න බෑ. ගහකට හේතු වෙනවා කියන්නේ ගහේන සත්තු ටිකටක් ගාලා එනවා. එහෙමයි. එහෙම හිතන්නකො මේ ගඟටක් ගාලා පැන්න කියලා මාළු ටික ඇවිල්ලා කොටනවා. එහෙමයි. යන හැමතැනම කුමක්ද? පීඩාව. වේදනාව, වෙහෙස, අපහසුව. එහෙනම් ඇහැ රූප විඥාන එකතු වෙන හැම මොහොතකම තියෙන්නේ කුමක්ද? වෙහෙසක් තියෙනවා. එහෙමයි. කනයි ශබ්ද විඥාන එකතු වෙන හැම තැනකම, නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙන හැම තැනකම, දිවයි රසය විඥාන එකතු වෙන හැම තැනකම, කයයි පහසයි විඥාන එකතු වෙන හැම තැනකම, මනසයි අරමුණ විඥාන එකතු වෙද්දී ඒතර සත්‍යයාගේ හිතට පීඩාවම ගලනවා. ඒකයි උපමාව භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් අර ඒ කෙලෙස් වලින් සත්‍ය ආස්වාදයක් ලබන නිසා සත්‍යයට ඒක පීඩාවක් කියලා ප්‍රකට නැහැ. එහෙමයි. ඒක ලස්සන උපමාවකින් කියනවා දැන් බල්ලට මස් කට්ටක් දෙනවා. මස් කට්ටක්. එහෙමයි. මස් නෑ ඒකේ. ලේ තියෙනවා. ලේ සුවඳ තියෙනවා චුට්ටක්. දැන් ඔය බල්ලා මේ මස් තිබ්බද දැන් මොක හපහපා ඉන්නේ? නෑනේ. නැහැ ස්වාමී. සමහර දැකලා නැද්ද බලු කුක්ක සමහර දවසම හපහපා ඉන්න දැකලා නැද්ද? අර මුල්ලටයි මේ මුල්ලටයි ගෙනහිල්ලා. බලන් ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේක මොන මෝඩෙක්ද කියලා. එහෙමයි. මිනිස්සෙකුට තේරෙනවා. මොකද ඒ සතාට ඒක තේරෙන්නේ නැහැ. ඒක දවසේම සමහරලාට අර හක්කටද බව මෙහක්කටද දා සමහර තමන්ගේ දතුණු ලේනකම් තියාගෙන හපහපා ඉන්න ප්‍රකට නැහැ. එහෙමයි. ඒකට නමුත් ඒ සතා අතාරින්නේ නැත්තේ ඇයි? අර ලේ වලින් දැනෙන මාත්‍ර රසයයි ඒකින් නාසයට වහනේ වෙන මාත්‍ර සෝදායි නිසා ඒ සතා අර පීඩා විඳ ඉන්නවා. එහෙමයි. ඒ වගේ තමයි කියන්නේ මේ සත්‍යය. ස්පර්ශයෙන් ආස්වාද මාත්‍රයක් තියෙනවා. ඇහි රූප විඥානයේ දුන ආස්වාද මාත්‍රයක් තියෙනවා. නමුත් ආදීන වැඩි. නමුත් සත්‍යයට ඒක ප්‍රකට නැහැ. එහෙමයි. එතකොට මේ සති සම්පජාන්නේ ශ්‍රාවකයේ බලවත් වෙනකොටද ආදීනව තමයි ප්‍රකට වෙන්නේ. ආදීනව තමයි ප්‍රකට වෙන්නේ. එහෙමයි. ඒතර බලන්නේ සත්‍යයේ හිත තුළ මේ සංඥාව සිහි කරනකොට සම්මා සංකල්ප වලට අයිති. එතකොට මේ ස්පර්ශයෙන් හිත නිරුද්ධ වීම පිණිස අනුග්‍රහ කරනවා ඒක. එහෙමයි. ස්පර්ශයෙන් හිත නිරුද්ධ වෙනවා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ දේවල්. එතකොට එයාගේ හිත ආධ්‍යාත්මික ජීවිතය තුළ වැඩෙනකොට මොකද වෙන්නේ? අන්න ස්පර්ශය නිරුද්ධ වෙන්න තෘෂ්ණාවෙන් ඒ ස්පර්ශය ග්‍රහණය නොවීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. අනුග්‍රහ කරනවා. එහෙයි. ඒතර බලන්න ආශ්චර්යයි අద్භූතයි බුදු කෙනෙක් දකින්නේ දහම්. එහෙමයි. ස්පර්ශය කියන්නේ ආහාරයක් විදිහට තේරුම් ගන්න කියලා සමහරයන් වල විස්තර කරනවා. එහෙයි. ඒ ඇහි රූපය විඥාන එකතු වීම කියලා කියන්නේ උපන් සත්‍යයේ පැවැත්මට අනුග්‍රහ කරනවා. දැන් බලන්න අපිට සාමාන්‍යයෙන් අපි වාහනේ ගමනක් බිමනක් හිතන සාමාන්‍ය බස් එකක අපි යනවා කියලා. එහෙමයි ස්වාමී. බස් එකේ යනකොට අපිට S2 පියාගෙන යන්න පුළුවන්ද? බෑනේ. අපි හැමතිස්සෙම මොකක් S2 හැරලා වටපිට බලන්න ඕනනේ අපිට. එහෙනම් උපසත්ත්‍යයේ පැවැත්මට ඇහි රූප විඥාන එකතු වීම දිසම අනුග්‍රහයක් කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. උපසත්ත්‍යයේ පැවැත්මට ස්පර්ශය ඇහි රූප විඥාන එකතු වීම නැත්නම් අනිත් එක තමයි යන තැන වැටෙනවනේ. අර බිත්තියත් හැප්පේ මේ බිත්තියත් හැප්පේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. බලන්න. උපන් සත්‍යයේ පැවැත්මට අනුග්‍රහ කරනවා. එහෙමයි. උපතක් කරා යන්නත් අනුග්‍රහ කරනවා කියන. භව පැවැත්මට. එහෙමයි. ඒ කියන්නේ ඇහැ රූප විඥාන එකතු වෙනකොට තමයි අර කෙලිස් ගඟ ඔක්කොම ගලන්න පටන් ගන්න. එහෙයි.
කණයි ශබ්දය විඥාන එකතු වෙනකොට තමයි කෙලෙස් ගඟ ඔක්කොම ආධ්‍යාත්ම වෙගිරින්න පටන් ගන්න. එහෙමයි ස්වාමී. නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙනකොට ඒ හේතු කරගෙන කෙලෙස් ගඟක් ගන්නවා. එහෙමයි. දිවයි රසය විඥාන එකතු වෙනකොට කෙලෙස් ගඟක් ගන්නවා. එහෙමයි. කය පහසයි විඥාන එකතු වෙනකොට කෙලෙස් ගඟක් ගන්නවා. එහෙයි. මනස අරමුණේ විඥාන එකතු වෙනකොට කෙලෙස් ගඟක් ගලනවා. එහෙයි. එතකොට මේ ගලන කෙලෙස් ගඟ අන්න මාර්ගයෙන් යා ටික යා දුරු කරන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ස්පර්ශය අවබෝධ කළා. ස්පර්ශය හට ගැනීම අවබෝධ කළා. නැතිවීම අවබෝධ කළා. මාර්ගය අවබෝධ කළා. එතකොට ආර්ය ශ්‍රාවකයා අන්න එකට කියනවා ධම්මේ ඥානය. ධම්මේ ඥානය. එහෙමයි. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා අතීතයේ යම් කෙනෙක් ස්පර්ශය හට ගැනීම ස්පර්ශය නැතිවීම මාර්ගය අවබෝධ කළා නම් මම වගේ මේ විදිහට අවබෝධ කළා වෙනවා. එහෙමයි. ඒතර අතීත බුදුවරු ගැන යාට අවබෝධයක් ඇති වෙලා පහදිනවා. එහෙමයි. එතකොට අතීතයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ගැන පහදින්න. ඒතර අනාගතයේ එයා කල්පනා කරනවා කියන අනාගතයේ යම් කෙනෙක් ස්පර්ශය හට ගැනීම ස්පර්ශය නැතිවීම නැති වෙන මාර්ගය අවබෝධ කළා නම් මේ විදිහටම තමයි අවබෝධ කරන්න ඕන. ඒතර අනාගත පාර වෙන බුදුවරු ගැන අනාගත ආර්ය ශ්‍රාවකයෝ ගැන එතකොට යාට පරිපූර්ණ අවබෝධයක්. ඒකට කියනවා අන්වේ ඥානය කියලා. එහෙමයි. ඒතර අසිරිමත් අවබෝධයක් ඒක නේද? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඔහු කිසි දවසක බාහිර ලෝකයේ දෘෂ්ටිවලට මතවාදවලට එතකොට මේ බාහිර ලෝකයේ එකිනෙක කෙනා පළ කරන අදහස් වලට මේ ක්‍රමයෙන් සසර දුකින් එතර වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන මතවලට මේ අහුවිලා යයිද? කිසි දවසක නැහැ. එහෙමයි ස්වාමීනි. වෙන ශාස්ත්‍රූවරේ සරණ යයිද? කිසි දවසක නැහැ. එහෙමයි. අර වත්තරන් රහතන් වහන්සේලා පහළලා මෙතන රහතන් වහන්සේලා පහළලා කිව්වට එයා එතකොට ඒවට මුලා වෙයිද? මුලා වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. එහෙයි. මුලා වෙන්නේ. එහෙමයි. ඇයි ඔහු සරණ ගිහින් ඉන්නේ ධර්මයයි. ඔහු එතකොට ධර්මයේ දූපතක් බවට පත් වෙලා ඉවරයි. එහෙමයි. ඒතර මේ ලෝකයේ අද්විතීය ආශ්චර්ය අద్భుත ශ්‍රාවකයෝ බිහි කරවෙනවා. එහෙමයි. ඒතර බලන්න හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංගරුවන. ඒතර බලන්න මේ වගේ අවබෝධයක් ශ්‍රාවකයෙක් ඇති කරගත්තා නම් එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාටම කොතරම් යහපතක්ද? එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ ගැනමනේ එතකොට ඉස්මතු කරන්න තියෙන ශ්‍රාවකයට. තේරුණා නේද? ඒතර අර වගේ හිස් දේවල් වලින් ලෝකයා මුලා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිරිස මේ ධර්ම දේශනාවට මේ අනුග්‍රහ කරන පිරිස ඉතින් සතුටු වෙන්න පුළුවන්. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළ ඒ ධර්මයේම පවසමින් මේ දෙව් මිනිස් ලෝකයා ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ සරණටම නෙමෙයි පිහිටවන්නේ. එහෙමයි ස්වාමී. ඒ උතුම් ධර්මයේ සරණීමේමනේ පිහිටවන්නේ කොට. ආර්ය මහා සංගරුවනේ සරණීම පිහිටවනවා. ඒ වගේ විශේෂ දෙයක් කරනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සරණ කරගන්න හැමතිස්සෙම අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ තුන් ලෝකෙටම එකම ඇස භාග්‍යතුන් වහන්සේ. තුන් ලෝකෙටම එකම පිළිසරණ භාග්‍යතුන් වහන්සේ. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට මනාකොට අවබෝධයෙන්ම පහදවනව නම් එහෙමයි. එහෙනම් සසර පුරාවට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට Tamanට පහදින්න ඒ පින අනිවාර්යෙන් අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එන තමන් එතකොට මුලා කරවන්නේ නැහැ නේ දෙව් මිනිස් ලෝකයා. එහෙමයි. බයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට යා පහදවන්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමී. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට යා නිරන්තරයෙන් පහදවද්දී වෙන බාහිර ලෝකේ මතවාද වලට පහදවන්නේ නැත්තම් එතකොට බලන්න යාට ලැබෙන රැස්වෙන පින සසර පුරාවට යා අග්‍රදේටම පහදින කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමී. එයා සීමුලා වෙලා හිටියත් අග්‍රදේට පහදින හැමතිස්සෙම පසුබිම එයාගේ ජීවිතය හැමතිස්සෙම නිර්මාණය කරනවා. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දේශනාවට උපකාර කළ පිරිස උදාාර පිනකුයි රැස් කරගන්නේ. අමා මහ නිවනටම පමුණුවන පිනක් මේක. එහෙමයි. අනිවාර්යෙන් ඒකාන්ත වශයෙන් අමා මහ නිවනට පමුණවනවා. මොකද මේ පිනෙන් තමන් ආරක්ෂා කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා තමනුත් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන දෙව් මිනිස් ලෝකයාටත් මේ ධර්මයේ දිදී තමනුත් මේ ධර්මයේ සිහි කර වාසය කරනවා නම් ඒක තමයි අමෘත ద్వාරය. එහෙමයි. අමා මහ නිවන විවෘත කරන ద్వාරය ඒක. එහෙමයි ස්වාමී. එහෙනම් මේ ජීවිතයේ ద్వාරය තමන් හදන්න ඕන. ඉතින් ඒ නිසා මේ පින්වත් සිව් දෙනාටම මේ රැස් කරගත්තු පින අමෘත ద్వාරය විවර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
අප හැම දිනාටම අනුකම්පාවෙන් අමෘත ධාරය පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වන්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වන්ත මහා සංඝරුවන පෙන්වා වදාළ අපි හැමදෙනාම අපට අනුකම්පා ඇතියේ පූජනීය මහා සංඝරත්නය ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතේ උදා වුණේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ සේවය කරන සාගරිකා ඒ වගේම දිලානි සංචිලා යන පින්වත් දරුවන් විසින් ඔක්තෝබර් මාස 29 වන දින 47 වන උපන්දිනය සමරන ඉතාලියේ සේවය කරන රසිකා කුමාරි සමරසිංහ පින්බර මහත්මියට ඒ වගේම 65 වන උපන්දිනය සමරන ඥානවතී පින්බර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියන උදාර අදහසින් තමයි අද මේ උදාර පින රැස් කරගන්න. ඉතින් මේ රැස් කළ සියලු පින් ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයින් සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන්ට ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහමිුණාස ප්‍රවාසී ලෝකවාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ටත් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා ඒ වගේම මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. වසර 13කට පෙර මිය පරලෝකීය රංජිත් සමරසිංහ පින්බර පියාණන්ට සෝම්පාල පින්බර පියාණන්ට ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඉතාලියේ සේවය කරන සාගරිකා දිලානි සංචිලා යන පින්වත් දරුවන්ටත් 29 වන දින 47 වන උපන්දිනයේ සමරන ඉතාලියේ සේවය කරන රසිකා කුමාරසිංහ සමරසිංහ පින්බර මහත්මියටත් 65 වන උපන්දිනයේ සමරන ඥානවතී මෑණියන් ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම උදාර ගම්භීර මිහිර අර්ථ ඇති ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඉතාලියේ සේවය කරන සාගරිකා දිලානි සංචිලා යන පින්වන්ත දරුවන් අපි නැවත දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාමත් ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අපි ඔබට අද දවසේ ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232
88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් ඒ දහම් කැඩපත පිණිස උදාර දහම් කැඩපත පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.